බෞද්ධ ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව. තෙරුවන් සරණින් දළදා සමිඳු පෙළෙන් ඔබ සැමට සියලු යහපත උදා වේවා. කොතැන උනත් නැත මරුහට බාධා විඳින මෙසැප පින් ඇති තෙක් වේදා. ගෙවන සසර දුක් බුදුබණ නාදා කුමන නැටුම් කෙලි කවට සිනාදා යනුවෙන් සම්බුද්ධ භාෂිතය ඇසුරෙන් ලෝවැඩ සංගරා කතුවරයන් පෙන්වා දුන් පරම සත්‍යය වඩාත් මෙනෙහි කරමින් අපේ භව ගමන වඩාත් අර්ථාන්විත කරගනු පිණිස අද මෙම සද්ධර්ම මණ්ඩපයේ සූදානම් කෙරෙන්නේ බෞද්ධ මාධ්‍ය ජාලයේ මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ සංවිධායකත්වයෙන් උකුවෙල කලල්පිටිය අංක 63B දරණ ගෘහය ආශ්‍රිතවයි. අද අපගේ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේයි. අපි নমස්කාර පූර්වකව සාදුකාර පවත්වා උන්වහන්සේ පිළිගනිමු. සාදු අද මෙම ධර්මානුශාසනාව සඳහා පින්බර පූර්ණ දායකත්වයේ දරන්නේ උකුවෙල කලල්පිටිය අංක 63B නිවසේ GDA අත්තනායක මහතා සහ JA සෝමාවතී ජයසිංහ මහත්මිය විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සිව්වෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේදී 2013 වසරේ ජනවාරි මාස 20 වන දින සිය ජීවිතයේ 25 වන වසර ගෙවමින් සිටියේදී ශෝකජනක ඉරණමකට ගොදුරු වෙමින් රිය අනතුරකට ලක්ව යෞන් ජීවිතෙන් සමුගත් පවුලේ එකම දරුවා වූ හරේන්ද්‍ර ජීවන් අත්තනායක ආදරණීය පුතුණුවන්ට පුණ්‍යානුමෝදනා කොට සසර වසනතුරු එවන් අකල් මරණයකට ලක් නොවි පරලොව දිව්‍ය සැපවත් වී කෙලවර උතුම් වූ නිර්වාණ අවබෝධය වේවායි ප්‍රාර්ථනා කිරීම මේ පින්කමෙහි අරමුණයි. මේ මොහොතේ එම දායක පින්වතුන් විසින් දේශකයාණන් වහන්සේට චාරිත්‍රානුකූලව දහත් වට්ටිය සහ මල් වට්ටිය පිළිගන්වා අප කෙරෙහි අනුකම්පාවෙන් මෙම ධර්මානුශාසනාව පවත්වන හැටියට පාද නමස්කාර කොට ආරාධනා කරනු ලැබුවා. අපි දැන් සදහැසිතින් තන්පත්ව ධර්ම ශ්‍රවණයට සූදානම් වෙමින් පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාර පාඨ සජ්ජායනා කරමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත ආමවන්ති. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මරණ ධම්මං අනතීතෝමි අබින්හං පච්ච වෙක්කිතබ්බං තේ. කාරුණික සදහවත් පින්වතුනි, අද මේ සම්ධ්‍යා යාමේ අපේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ උකුවෙල කලල්පිටිය අංක 63B නිවසේ GDA අත්තනායක මහත්මයාගෙත් ජේ සෝමාවතී මහත්මියගෙත් පුතණුවන් විදියට ජීවත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සිව්වෙනි වසරේ ඉගෙනුම ලබමින් සිටියදී 2013 ජනවාරි මාසයේ 20 වෙනිදා අභාවයට පත්වෙච්ච හරීන්ද්‍ර ජීවන් අත්තනායක පුතාට පින් අනුමෝදන් කිරීම සඳහායි මේ උතුම් පින්කම අද මේ නිවස තුල සිද්ධ කරන්නේ. ඒ සඳහා බෞද්ධ ගුවන්විදුලි නාලිකාවෙන් මේ ස්ථානයට මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරී පිරිස කැඳවාගෙන මේ ධර්මානුශාසනාව බෞද්ධ ගුවන්විදුලිය තුලින් තව පිරිසකට ඇහුම්කම් දෙන්න අවස්ථාවක් සූදානම් කරලා තිබෙනවා. ඔබ අම්මා තාත්තා විදියට තමන්ගේ පුතණුවන්ගේ අභාවයෙන් පස්සේ මේ වගේ උතුම් පුණ්‍ය කර්මයක් සිද්ධ කරලා පින් අනුමෝදන් කරන්නට ඕනි කියලා කල්පනා කිරීම ඊටාම ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. සාමාන්‍යයෙන් අපේ සම්ප්‍රදායික පිළිගැනීම තමයි දරුවන් දෙමව්පියන්ට පින් දෙන්න ඕනි කියන එක. බුදුරජාණන් වහන්සේ සිංහලෝවාද සූත්‍රයේදී දේශනා කළේ මියගිය මව්පියන්ට පින්පෙත් අනුමෝදන් කරන එක ජීවත් වෙලා ඉන්න දරුවන්ගේ ප්‍රධාන යුතුයකමක් විදියට. නමුත් එය බුදුරජාණන් වහන්සේ ඒ විදියට වදාළේ සාමාන්‍යයෙන් මිනිස්සු මිය යන අනුපිළිවෙලට මිය යනව නම් කළ හැකි දෙයක් ලෙස සලකා. සාමාන්‍යයෙන් බහුතරයකගේ සිද්ධ වෙන්නේ වැඩිහිටියෝ කලින් මිය ගිහිල්ලා දරුවෝ ඒ වැඩිහිටියෝ වෙනුවෙන් පින් දෙන එක. නමුත් අපේ බුද්ධ ධර්මය කවදාවත් පිළිගන්නේ නැහැ සදාකාලික නොවෙනස් දේවල්. නියත දේවල් බුද්ධාගමේ නැහැ. බුද්ධාගමේ නියති වෙනුවට තියෙන්නේ අනියත ධර්මය ගැන අදහස්. අනියත බව. නිශ්චිත නැහැ. ස්ථාවර නැහැ. සදාකාලික නැහැ. වාස්තවික නැහැ. කොටින්ම නොවෙනස් දේවල් බුද්ධ ධර්මයේ කොතනකවත් පනවල නැහැ. ඒක හින්දා නොවෙනස් දේවල් නැති නිසාම හරීන්ද්‍ර ජීවන් අත්තනායක තරුණ මහත්මයා දෙමව්පියන්ට කලින් මිය ගිහිල්ලා තියෙනවා. දෙමව්පියෝ අම්මයි තාත්තයි දෙන්න තම එකම පුතා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ කටයුතු කරනවා.
ඒක විය හැකි දෙයක්. නොවිය හැකි දෙයක් නෙමෙයි, විය හැකි දෙයක්. හැබැයි විශේෂත්වයේ නොසිතපු දෙයක් වීම. විය හැකි දෙයක්, ඒක නොවිය හැකි දෙයක් නෙමෙයි, විශේෂත්වය තමයි නොසිතපු දෙයක් සිද්ධ වීම. අචින්ති තම්පි භවති. නොසිතපු දෙයක් තමයි මෙහි සිද්ධ වෙමින් තිබෙන්නේ. හිතපු දේ වෙනස් වෙලා තියෙනවා. ඔබ ඇතැම් විට සිතන්නට ඇති, ඇතැම් විට ඔබ කල්පනා කරන්නට ඇති, අපේ එකම පුතා, අපේ එකම දරුවා අප වෙනුවෙන් අපි මිය පරලොව ගිය දවසක පිම්පෙත් දෙයි කියලා. අපි වයසට ගිහිල්ලා ලෙඩ දුක් හැදුනම අපිව බලා ගනී කියලා. එහෙම විශ්වාස ඇතුව තමයි දරුවන්ව ඇති දැඩි කිරීම දෙමව්පියෝ කරන්නේ. නමුත් නොසිතපු දේවල් සිද්ධ වෙන්නත් පුළුවන්, සිතපු දේවල් වෙනස් වෙන්නත් පුළුවන්. ඒක එහෙම බව මේ තරුණ ළමයාගේ අභාවයෙන් අපිට මනාව පැහැදිලි වෙනවා. දැන් අද මේ තරුණ ළමයෙකුගේ මරණයක් හින්දා මා සතුටුයි. මරණය සම්බන්ධව බෞද්ධ විග්‍රහය මොකක්ද කියලා ඔබට යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේ වගේ මරණයකට පස්සේ විශාල මානසික කඩාවැටීමක් තමන්ගේ ජීවිතවල උදා වෙන එක පොදුවේ අපිට දැකගත හැකියි. කොටින්ම කළ යුතු දේවල් මොනවද? නොකළ යුතු දේවල් මොනවද කියන එක පවා අමතක වෙලා යන්න පුළුවන් මේ වගේ මානසික පරිසරයකදී. ඒවා විය හැකි දේවල්. ඒ හින්දාම අපි මරණය ගැන වටහා ගැනීම අතිශයින්ම වැදගත්. මතක තියාගන්න මේ වගේ තත්වයකට පස්සේ, මේ වගේ සිද්ධියකට පස්සේ අපේ ජීවිත ව්‍යාකූල වෙන්නේ අපි දේවල් හොඳින් තියන කාලේ දේවල් මේ විදියට වෙනස් වෙන්න පුළුවන් කියලා ගැඹුරින් හිතන්නට පෙළඹෙන්නේ නැති එක විසින්මයි. මොකද අපි දේවල් හොඳින් තියනකොට අපි ඒවට ආසක්ත වෙනවා, ඇලෙනවා. අපි වසඟ වෙනවානේ දේවල් වලට. හොඳින් තියනකොට අපිට හිතෙනවා ඒ ඔක්කොම හොඳින් යයි කියලා. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා අපිට හිතෙනවා. අපිට මේ හොඳ දේවල් එක පැයකින් වෙනස් වෙන්න පුළුවන් බව හිතෙන්නට ඉඩවත් දෙන්නේ නැති තරම් අපේ මනස අර දේවල් හොඳට වෙද්දි දැනෙන සුවයට වසඟ වෙනවා. ඒ හින්දාම අපි දේවල් වෙනස් වුණොත් මොකද වෙන්නේ? දේවල් හදිසියෙම කඩන් වැටුනොත් ඊළඟට අපි මොකද්ද කරන්නේ කියන එක ගැන කිසිදු සැලසුමක් අපේ ජීවිතවල ඇත්තටම නැහැ. විශේෂයෙන්ම මේ හදිසි අනතුරකට පස්සේ මිය යන කට කෙනෙක් මං හිතනවා යාට කිසිම දෙයක් ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන් කරගන්න වෙලාවක් නැතුවයි එයා මිය යන්නේ. දැන් පිළිකාවක් හැදිච්ච අයට ගොඩක් අය ඔයාට පිළිකාවක් තියෙනවා කියලා කියන්නේ නැහැ. පුළුවන් තරම් හංගන්න බලනවා. භයානක මාරාන්තික රෝගයක් තියෙනකොට ගොඩාක් වෙලාවට අපි කරන්නේ ලෙඩාට ඒක හංගන එක. මගේ අදහස ඇත්තටම එහෙම හංගන්න හොඳ නැහැ. එයාට එයාගේ රෝගී තත්ත්වය පැහැදිලි කරන්න ඕන. මුල් ටිකේ එයා තේරුම් ගන්න එකක් නැහැ. හැබැයි එයා හරියට වටහා ගත්තොත් මට තව ජීවත් වෙන්න තියෙන අවුරුද්දයි කියලා. එයා ඒ අවුරුද්ද ඇතුළත ඉන්න අය වෙනුවෙන් තමන් කළ යුතු ඒවා සැලසුම් කරයි. හොඳම විදියට එයාට දේවල් සලස්සන්න ඒ ඉන්න අවුරුද්ද හෝ මාස 6 ඇතුලේ බැරි වුණත් උපරිම පුළුවන් විදියට ඒවා සැලසුම් කරලා තියන්න පුළුවන් ජීවත් වෙන එක්කෙනාට. හදිසි මරණයකට පස්සේ ඉන්න අය විශාල මානසික කඩාවැටීමකට යන්නේ මිය ගියපු කෙනා මොනව හිතලා තිබුණද කියන එක ගැන අපිට අදහසක් නැති. එයා මොන දේවල් කරන්න බලාපොරොත්තු වෙලා හිටියද කියන එක ගැන අපි දන්නේ නැහැ. එයා පවත්වපු සම්බන්ධකම්, එයා කරපු දේවල් විශේෂයෙන්ම අපේ පැවැත්මට අදාළව එයාගේ මැදිහත් වීම එක සැරේටම අයින් වීම අපිට ඒක තේරුම් ගන්න අමාරුයි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඒ හින්දා මම විශ්වාස කරනවා අපේ බුදුහාමුදුරුවෝ තරම් මේ తত্ত্বය තේරුම් ගත්තු ශාස්ත්‍රවරයෙක් මේ තුන් ලෝකේ කවදාකවත් පහළ වෙලා නැතුව ඇති කියලා. බුදුහාමුදුරුවෝ විතරයි දේශනා කළා තියෙන්නේ සියලුම ආගමික ගුරුවරු අතරින්
මරණ ධම්මං අනතීතෝමි අබින්නම් පච්චවෙක්කිතබ්බං කියලා. මොනවා ඉක්මවා ගියත් මරණය ඉක්මවා යන්න බැරි බව. අබින්නම් පච්චවෙක්කිතබ්බං නිතර නිතර මතක් කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. නිතර නිතර. දැන් බලන්න අපි නිතර නිතර මරණය මතක් කරා නම් ඒ පුතා මතක් කළා නම් ඔබතුමල්ලා මතක් කරා නම් ඇත්ත වශයෙන්ම පුතාට ඊට වඩා යහපත් පරිසරයක් ඔබ දෙපළ වෙනුවෙන් උදා කරලා දෙන්න යාට සැලසුමක් හරි හදන්න අවස්ථාව තියෙන්න ඇති. නමුත් මේ මරණ ධර්මය නිතර නිතර මෙනෙහි කිරීමකට අපි නොගියම වෙන්නේ සැලසුමක් නැතුවයි අපිට මිය යන්න වෙන්නේ. ඉන්න අය වෙනුවෙන් අපේ වැඩපිළිවෙලක් නැතුවයි අපිට මිය යන්න වෙන්නේ. ඊළඟට ගත්තහම අපි මැරෙන්න කලින් අපේ ළමයා මැරෙයි කියලා ඔබතුමාලා කවදාවත් හිතපු නැති නිසා ළමයා නැතුව ගෙවන ජීවිතයක් ගැන ඔබතුමාලා කවදාකවත් සැලසුම් කළා නැහැ. ඔයත්තන්ගේ සැලසුමම අපි මැරෙනකන් ළමයා ඉන්නවා කියන එක මත පදනම් වෙලා. ඔබට අද මුණ දෙන්න වෙන ප්‍රශ්න වලින් භාගයක් නිර්මාණය කරලා තියෙන ওই කාරණේ. ඒ කියන්නේ දරුවා ඉන්නකොට උදා වෙන ලෙඩ රෝග ගැන දරුවා එක්ක තමන් ගමන් කරන වයෝවෘද්ධ ජීවිතය ගැන දරුවා ඉඳිද්දී තමන්ගේ මරණය සිද්ධ වීම ගැන ඔබ හිතලා ඇති. ඒත් දරුවා ඊට කලින් එතෙන්ට ගියොත් මොකද වෙන්නේ කියන එක ගැන මෙනෙහි කරලා නැති වුණාම විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ඉන්න අයට එනවා. විශේෂයෙන්ම එකම ළමයා නිසා මේ මහත්මියටත් මේ මහත්මාටත් මේ ප්‍රශ්නය ප්‍රබල ලෙස දැනෙන්න පටන් ගනී. අපිට මේ ළමයා අත්තනායක දරුවා සාල පණිවිඩයක් තමයි මේ දෙන්නේ. සාල පණිවිඩයක්. දැන් ඔබ දෙපළ මේ මරණය කමටහනක් කරගත්තොත් මගේ යෝජනාව තමයි අටුම ඔබ දෙපළගෙන් ඕනිම එක්කෙනෙක් ඉස්සෙල්ලා මිය යන්න පුළුවන් කියන එක දැනගෙන ඉතිරි එක්කෙනා වෙනුවෙන් Tamanට කරන්න තියෙන මොනවද කියලා හරි බලන්න පුළුවන්. අඩුව මේ ලෝක වාසී. කියන්නේ මෙය අරමුණක් කරගත්තොත් මේ ලෝකයේදී මේ ජීවත් වෙන අනිත් එක්කෙනාට උදා වෙන ප්‍රශ්නේ විසඳන්න අපි දෙන්නගෙන් ඉස්සෙල්ලා කවුරු මිය යයිද දන්නේ නැති නිසා අපි දෙන්නගෙන් කවුරු මිය ගියත් ඉන්න එක්කෙනා වෙනුවෙන් අනිත් එක්කෙනා කොයි විදියටද මැරෙන්න කලින් දේවල් සැලසුම් කළ යුත්තේ කියන එක ගැන හිතන්න ඕන නම් මේ අවස්ථාවක් කරගත හැකියි. යම්කිසි අදහසක් ඇතුව ජීවත් වෙන්න. යම්කිසි අදහසක් ඒ වගේ තියෙනනම් ඒක මං හිතනවා යම්කිසි වැඩපිළිවෙලකට මූලාරම්භයක් සපයනවා කියලා. යම් වැඩපිළිවෙලකට මූලාරම්භයක් සලසනවා ඒ වගේ අඩුම අදහසක්වත් තියෙනවා. හැබැයි මම ඒකෙන් ඔබට කියලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. මිනිස්සු මැරෙන්න කලින් කල යුතු වැදගත්ම දෙය වන්නේ ප්‍රධානම දෙය වන්නේ ඉන්න අයගේ ප්‍රශ්න විසඳා තැබීමය කියන එකක් මම ඔබට ඒත්තු ගන්නන්න උත්සාහ කරන්නේ. හැබැයි ලෞකික මිනිස්සුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නේ තමයි මරණයකට පස්සේ ඇත්තටම කිව්වොත් මරණයට පත්වෙච්ච එක්කෙනාගේ ප්‍රශ්නයට වඩා ජීවත් වෙන අයගේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ. ප්‍රබල වෙන්නේ ඒක. උදාහරණයක් විදියට කිව්වොත් ඔය ඇත්තෝ මේ මරණයට පස්සේදී කම්පාවටපත් වෙන දුකට ශෝකයටපත් වෙන ප්‍රධාන කාරණා අතර තියෙන්නේ අතිශයින් ලෞකික කාරණා. ප්‍රධානේම ඔක්කොම ලෞකික කාරණානේ. උදාහරණ අපි කිව්වොත් මේ මල ගෙදරදී අඬා වැළපෙන අය කරන ලද ප්‍රකාශන ඔබ නැවත මතක් කරෝතින් එහි කියවෙන්න ඇති උපාධිය ගන්නත් කලින් මිය ගියානේ කියන එක. විවාහ වෙන්නත් කලින් මිය ගියානේ කියන එක. දරුවෙක් මල්ලෙක්වත් හදලා තිබුණා නම් ඊටත් කලින් එයා මැරුණානේ කියන එක. එහෙම ගොඩාක් ඒවා මේ කියවෙන්නේ නැති මේ මරණයට පස්සේ නේද? ගොඩාක් ඒවා. ඒ ඔක්කොම ලෞකික ප්‍රශ්න. උපාධියක් අරගෙන තිබීම මරණයට කිසිම සුදුසුකමක් නෙවෙයිනේ. එමෙතුමා මේ 4 වෙනි වසරේදී මිය ගියාය කියන කාරණේ අවසාන වසරේදී විශ්වවිද්‍යාලෙනේ සිව්වන අවුරුද්දේදී. ඒක මරණයට අදාළ කාරණයක් නෙමෙයි. ඒකයි මම මේ කියන්නේ.
ඒක කිසිසේත්ම මරණයට සම්බන්ධ නැහැ. දැන් ඔහු උපාධිය අතට අරන් තිබුණත් ඒක ඔහුගේ පැත්තෙන් ගත්තොත් මරණයට කිසිම රැකවරණයක් නෙමෙයි. දැන් අපි අඬා වැළපෙනකොට අපේ ඔළුවට එන එක තමයි උපාධිය ගන්න කලින් නැති වුණා කියන එක. සමහර අය මිය ගිහිල්ලා තියෙනවා මේ විවාහයේ මේ එන්ගේජ්මන්ට් එක ගත්ත ගමන් නේද? මගුල් ගෙදර ගන්න කලින් මිය ගියපෝ. එතකොට මිනිස්සු අඬන්නේ මේ උත්සවයේ ගන්නත් කලින් මැරුණා කියන එක. සමහරු කියනවා දරුවෝ මේ හදන්න කලින් නැති වුණා. එහෙම අපේ සම්පූර්ණයෙන්ම මේ මරණයකට පස්සේ අපි දක්වන අදහස් සම්පූර්ණයෙන්ම ඉන්න අයගේ ජීවිතයේ සම්බන්ධ දේවල් මිසක මැරිච්ච කෙනාගේ ජීවිතයට සම්බන්ධ දේවල්ම නෙමෙයි. ගොඩාක් ඒවා එහෙම ඒවා නෙමෙයි. අපි ඒක හරියටම තේරුම් ගන්න ඕන. ඔබ හොඳට අහන් හිටියොත් මල ගෙදරකදී අඬා වැළපෙනකොට කියන ඒවා ඔබට තේරෙයි මේමින් 90%ක්ම මේ ජීවත් වෙන අයගේ ප්‍රශ්නේ නේද කියලා. මරණයකට කලින් අපිට පුළුවන් නම් ඉන්න අය වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න අපි ඒක කරමු. ඒක කරන්න හරි අපිට ඔළුවට එන්නේ මතක තියාගන්න අපි මැරෙන බව දන්නව නම් විතරයි. අපි මැරෙන බව දන්නව නම් විතරයි. අපි මැරෙන බව මෙනෙහි කරනව නම් විතරමයි ඒක අපි කරන්න සූදානම් වෙන්නේ. පොඩි හරි මොකක් හරි වෙනසක් කරන්න. සමහර මරණ අනපේක්ෂිතයි නේද? අනපේක්ෂිත මොහොතවල් වල මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි මරණ වෙන්න පුළුවන් කියලා මම ඔබට යෝජනා කරනවා නිතර නිතර මතක් කරන්න. මතක තියාගන්න මැරෙන බව හිතන එක්කෙනා වැඩ කරන විදිය සහ මැරෙන බව කවදාකවත් හිතන්නේ නැති එක්කෙනා වැඩ කරන විදිය වෙනස්. මතක තියාගන්න ඔබත් මමත් වැඩ කරන්න ඕනේ මැරෙන බව දැනගෙන. දරුවෝ හදන්න දරුවෝ මැරෙන බව දැනගෙන. දෙමව්පියොන්ට සලකන්න දෙමව්පියෝ මැරෙන බව දැනගෙන. කසාද බඳින්න බිරිඳ මිය යන බව දැනගෙන. කසාද බඳින්න ස්වාමි පුරුෂයා මිය යන්න පුළුවන් කියන එක දැනගෙන. මතක තියාගන්න ඒක අපිට හිතන්ට ඉඩ නොදෙන්නේ ඒ ජීවිතයේදී ඔවුන් එක්ක ගත කරද්දී තිබෙන සුන්දරත්වය විසින්. ඔවුන් එක්ක ගත කරන පැයවල් වල තියෙන සුන්දරත්වය අපිට මැරෙන බව හිතන්න දෙන්නේ නැහැ. මැරෙන බව හිතන්න දෙන්නේ නැති වුනාම එක්කෝ අපි ද්වේෂයට යටත් වෙලා වැඩ කරනවා, එක්කෝ අපි රාගයට යටත් වෙලා ආසාවට යටත් වෙලා වැඩ කරනවා. එතකොට මරණයට කලින් කරගත යුතු වැඩ සිද්ධ වෙන එකක් නැත. එතකොට වෙන්න පුළුවන් දේ ඒකයි. මරණයට කලින් සිද්ධ කළ යුතු වැඩ ලෙස බුද්ධාගම නම් කරලා නෑ දරුවෝ දීග දෙන එක, ගෙවල් දොරවල් හදලා ඉවර කරගන්න එක, ඉඩ කඩන් වලට තියෙන නඩු ඉවර කරගන්න එක, ඒව එකක්වත් මරණයට කලින් කරගන්න ඕනි වැඩ ලෙස බුද්ධාගමේ නම් කළා නෑ. මොකද මට සමහර මහල්ලෝ හම්බෙනවා අවුරුදු 65 දිත් ඒගොල්ලෝ හැම බදාදම ෆයිල් එකකුත් ඉනේ ගහන් උසාවි යනවා. ඇයි කියලා අහුවම මම මැරෙන්න කලින් මේ ඉඩ කඩන් වල පළහිලව් ඉවර කරලා මැරෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ අවුරුදු 30 විතර ඉඳලා කරපු වැඩයි. ඒගොල්ලොන්ගේ මූලික අදහසක් මැරෙන්න කලින් ඉඩ කඩන් වල පළහිලව් ඉවර කරන්න ඕනි කියන එක. දැන් ඉඩ කඩන් වල ප්‍රශ්න විසඳපු අයගේ මරණය සාර්ථක මරණයක්ද? ළමයි කසාද බන්දලා යවපු අයගේ මරණය සාර්ථක මරණයක්ද? හොඳට හිතන්න. සමහරු නම් මට කියලා තියෙන්නේ දඹදිව ගිහිල්ලා වැඳලා ආවට පස්සේ මැරුණත් කමන්නේ කියලා. දැන් දඹදිව ගිහිල්ලා වැඳලා ආපු කට්ටියගේ මරණය ඉතා සාර්ථක මරණයක්ද? එහෙම දඹදිව වැඳලා ඇවිල්ලා මැරෙන කට්ටිය යම්කිසි තැනකට ස්ථිර වශයෙන්ම යන බව දේශනාවේ කොතනක හෝ තිබේද? මරණය සම්බන්ධව ඉතා ගැඹුරු අවබෝධයක් තියෙන කෙනා හැමතිස්සෙම උත්සාහ කරන්නේ මරණය පරද්දන්ට නෙමෙයි මාරයා පරද්දන්ට අවශ්‍ය වැඩ කිරීම. මරණය ගැන අවබෝධයක් තිබෙන කෙනා හැමතිස්සෙම වීර්ය කරයි මරණයෙන් ගැලවෙන්න නෙමෙයි මාරයාගෙන් ගැලවෙන්න. එක දෙකක්. මරණය කාටත් පොදු ධර්මතාවයක්. බුදුවරු පිරිනුවම් පාන, මහ රහත්වරු
පිරිනිවන් පානවා. සක්‍රුදාගාමි අනාගාමි සෝතාපන්න වෙච්ච ඇත්තොත් අභාවයටපත් වෙනවා. ලෞකික මිනිස්සුත් මිය යනවා. මිය යාම මරණය පොදු ධර්මයක්. ගස් මැරෙන්නේ, ගල් මැරිලා යන්නේ, පස් මිය යන්නේ නේද? ඒ වගේම පිපිච්ච මල් පර වෙන්නේ, ඒ වගේම මිනිස්සු මැරෙනවා. සත්තු මැරෙනවා. ඒක මරණය පොදු දහමක්. හැබැයි මාරයාට අපි වසඟ වෙලා ඉන්න වෙලාවක මැරුණොත් අපිට නැවත මැරෙන්න සිද්ධ වෙනවා. තේරුණාද මං කියන්නේ? මාරයාට අපි වසඟ වෙලා ඉඳිද්දි මැරුණොත් අපිට ආයෙත් ඔය මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ මරණයෙන් අත්වෙන වේදනාව අපිට නැවත විඳින්න වෙනවා. අපි බය අපේ ඊළඟ භවයේ මොකද්ද වෙන්නේ කියන එකට වඩා අපි බය අපේ ඉඩම් වලට මොකද්ද වෙන්නේ මැරුණාට පස්සේ. අපේ දරුවන්ට මොකද්ද වෙන්නේ? ගෑනු කෙනා බය වෙයි පිරිමියට මොකද්ද වෙන්නේ? පිරිමි කෙනා බය වෙයි මගේ හාමිනේට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ ඇත්තටම අපිට මැරෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ මේ තියෙන දේවල් සහ ඉන්න අය අතහරගන්නේ කොහොමද කියන එකනේ. වෙන බයක් නැහැනේ අපිට. අපිට තියෙන ලොකුම බය මම නැතුව මේවා කොයි විදියට යයිද? මම නැති තැන මේවා කොයි විදියට පවතීද? ඔය බය තමයි අපිට ලොකුම බය මරණේදී. ෂය කරන ලද කෙලෙස් නැත්තම් අපිට නේද? ෂය කරන ලද කෙලෙස් සහිත කෙනෙක් නම් අපිට ඔය බයෙන් නැහැ. ඉතුරු කරන ලද කෙලෙස් සහිත කෙනා ශේෂයක් තියෙනවා නම් ඉස්සරහට ගෙනියන්න බයෙන් තමයි ඉන්නේ. වේදනාවෙන් ඉන්න වෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේට මරණයට දින නියම කරන්න පුළුවන් උනේ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ මේ පරිණිර්වාණය සිද්ධ වෙන්නේ කියලා මාස 3කට කලින් දින නියම කරනවා. ඒ කියන්නේ ගෙනියන්න ශේෂයක් නැති නිසා. අතෑරලා යන්න තියෙන දේවල් සම්බන්ධව කිසිම අසහනයක් නැති නිසා දින නියම කරන්න පුළුවන්. අපිට දිනේ නියම වුණොත් එහෙම අපි මැරෙන්නේ දිනේට ලෙඩේ නිසා නෙමෙයි පිච්චිලා ඒක ගැන හිතලා. අපිට තියෙනවා විශාල කෙලස් මූලයන් ටිකක් නේ. මේවා කඩාගන්නේ කොහොමද? මේවා අතාරින්නේ කොහොමද? මේගොල්ලෝ මොනවා කරයිද මම නැති වුණොත්? ඒකින්ද ඔබත් මමත් වීරිය කළ යුත්තේ මාරයා පරාජයට පත් කිරීමටයි. හැබැයි මාරයා පරාජයට පත් කරන්න හදන අයට මාරයා කිසිම ඉඩක් දෙන එකක් නැහැ. ඔහු ප්‍රබල ලෙස සටන් කරයි ඔබ වඩාත් යහපත් වෙන හැම මොහොතකම. අපිට බෞද්ධ සාහිත්‍යයේ එක එක චරිත හමු වෙනවා. ඒ චරිත කතාවලට අදාළව මාරයා කටයුතු කරපු විදියත් අපිට හමු වෙනවානේ. හැබැයි අපිට පේන්නේ නැහැ දේවදත්ත හාමුදුරුවන්ට අදාළ සාහිත්‍යයේ මාරයා විසින් දේවදත්ත හාමුදුරුවන්ට උන්වහන්සේ කරන වැඩපිළිවෙලට කිසිම බාධාවක් කළාය කියලා අපිට දේවදත්ත හාමුදුරුවන්ට අදාළ මාරයාගේ මැදිහත් වීමක කොයි බොකවක් පේන්නේ නැහැ. ඒ කියන්නේ ඊටාම නරක වැඩ කරපු දේවදත්ත හාමුදුරුවන්ට මාරයාගෙන් කිසිම කරදරයක් ඇවිල්ලා නැත. ඊටාම යහපත්ව හිටපු බුදුරජාණන් වහන්සේට මාරයා වරින් වර බාධා කරනවා. බෝධිසත්වයන් වහන්සේට දසමාර සේනාවම ඇවිල්ලා කරදර කරා. ඒයි දේවදත්ත හාමුදුරුවෝ මාරයාට කිසිම අභියෝගයක් නොවන නිසා. මාරයා හොඳටම දන්නවා දේවදත්ත ආයේ ඉතින් මගේ ගාවට එන වාර ගාන කීයද කියලා කියන්න බෑ. මේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝ බුදු වුණොත් ආයේ මගේ ගාවට එන්නේ නෑ. අන්න ප්‍රශ්නේ. ඔය ඇත්තන්ටත් ඇති ප්‍රශ්නයක්. මේ පුතා මේ කුරා කූඹියෙකුටවත් වරද්දක් කරපු නැති එක්කෙනානේ මේ මෙහෙම වුණේ කියලා. ඉතින් කුරා කූඹියෙකුටවත් වැරද්දක් නැති අය මාරයාට ප්‍රශ්නයක් තමයි. තේරෙනවද? අරක්කු බාරකාරයා එහෙම මැරෙන්නේ නැහැ ලේසියට. ඊළඟට ගමේම ඉන්න නරකම කසිප්පුකාරයෝ අවුරුදු 78 දිත් කසිප්පු බිබී ඉන්නවා. මැරෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට මාරයාගෙන් සත පහක කරදරයක් නැහැ. කිසිම වදයක් නැහැ. මොකද ඒගොල්ලෝ කවදාකවත් කුසලයක පිහිටන අය නෙමෙයි. සාරයක් නැහැ. ඉන්නෙම අසාරයේ. ඒ නිසා මාරයාට කිසිම අභියෝගයකුත් නැහැ. දවසක් එක භික්ෂූන් වහන්සේ නමක් ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ
කල්පය කියලා නිතර දේශනා කරනවා. කල්පය කියන්නේ කොතෙක් කාලයක්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා පින්වත් භික්ෂුව නුඹට ඒක පැහැදිලි කළාට නුඹට ඒක තේරුම් ගැනීම දුෂ්කරයි. නුඹ වැන්නෙකුට ඒක තෝරා දෙන එක දුෂ්කරයි. ඒ හාමුදුරුවෝ හරි බුද්ධිමත් හාමුදුරු කෙනෙක් ඒ වුණාට. ඒ හාමුදුරුවෝ හොඳට අහන් හිටියානේ බුදුහාමුදුරුවෝ කියපු වචනේ. මොකද්ද බුදුහාමුදුරුවෝ දේශනා කළේ? කල්පය පිළිබඳව දේශනා කිරීම දුෂ්කරයි කිව්වා මිසක බෑ කියලා දේශනා කළේ නැහැ. ඒ හාමුදුරුවෝ ඊළඟ ප්‍රශ්නය අහුවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ වදාරන්නේ කල්පය ගැන දේශනා කරන එක දුෂ්කරයි කියලානේ. ඔබ වහන්සේට කල්පය ගැන දිනවලින් මාසවලින් දේශනා කරන්න බැරි නම් අඩුම මට උපමාවක් දේශනා කරන්න. උපමාවලිනුත් ස්වාමීනි සමහර ඒවා අවබෝධ වෙනවනි කියලා. බුදුහාමුදුරුවෝ උපමා කීපයක් දේශනා කළා. එක උපමාවක් තමයි කියපු මේ දැන් ගණන් වලින් කිව්වොතින් 70ක්ම 7ක් දිග 70ක්ම 7ක් පළල 70ක්ම 7ක් උස යෝධ ගල් පර්වතයක් අවුරුදු 100කට සැරයක් සිනිඳු රෙද්දකින් පිහිදැම්මට පස්සේ යම් කිසි දවසක ඒ විදියට පිහිදෑම නිසා ගල්තලාව ගෙවිලා ඉවර වෙනවද එදාටත් කල්පය ඉවර නැහැ. ඒ වගේ කල්ප 100ක් අවීචියේ ජීවත් වෙන්න වැඩ සලස්සලා දුන්නේ ඔය මාර්යාම තමයි. මාර්යා තමයි ඒක කරලා දුන්නේ. එයයි මාර්යා බාධා පමුණුවන්නේ නැති හැම මොහොතකම අපි කෙලෙස් වලට වසඟ වෙවි යනවා. තව ඒවටම ඇලෙනවා. කරදරයක් බාධකයක් ජීවිතේ එනකොට තමයි අපි ටිකක් හරි මේ කරන වැඩවලටද දන්නේ මෙහෙම වෙන්නේ කියලා හරි හිතෙන්නේ. මිනිහෙ පොඩ්ඩක් හරි වෙනස් වෙන්නේ එහෙම. තේරෙනවද? නැත්තම් හිතෙන්නේවත් නැහැ මැරෙයි කියලා. මේ කරන්නේ නරක වැඩ කියලා බින්දුවක්වත් මේ හාංකවිසියක් ඔලුවට එන්නේ නැහැ. කිසිම දෙයක් එන්නේ නැහැ ඔලුවට. ඒක හින්දා අපේ පින්වතුන්ලා හොඳට තේරුම් ගන්න හොඳ කෙනෙකුට අල්පායුෂ්ක වෙන්න පුළුවන්. ඒක කෙනෙක් කියන්න පුළුවන් එතකොට හඳුරන්නේ සංසාරික කර්මයක් නිසා වෙන්න බැරිද ඒ අල්පායුෂ්ක වෙන්නේ කියලා. සංසාරිකව කරපු කර්මයක් ඇතැම් විට බලපාලා තියෙන්න පුළුවන්. බුද්ධාගමේතින් එකම හේතුවකින් දේවල් වෙනවා කියලා නෑනේ. කර්මයක් ඒක හේතුවක් නේ. එක හේතුවක්. සමහර ඒවා වෙන්නේ ඍතුව නිසා උතු නියාම. සමහර ඒවා වෙන්නේ බීජ නියාමනේ. සමහර ඒවා වෙන්නේ හිත නිසා චිත්ත නියාම. සමහර ඒවා ධම්ම නියාම. ඒ ධර්මතාවය නිසා. සමහර ඒවා කර්ම නියාමනේ. කර්මය නිසා. ඉතින් මේ ළමයාගේ මරණය ඔය කාරණා වලින් මොකක් නිසා වුණාද කියලා අපිට නිශ්චිතව කියන්න බෑ. කර්මයද බීජද ඍතුවද චිත්තද අපි කොහොමද දන්නේ? මේ අනතුර වෙන වෙලාවේ ඒ රියදුරාගේ හිත ව්‍යාකූල තත්වයක පැවතුනාද? මේ ළමයාගේ මනස ව්‍යාකූල තත්වයක පැවතුනාද? අපි කොහොමද දන්නේ? ව්‍යාකූල මනසකින් යුක්තව අපි පාරේ ගමන් කරද්දී අපි රියානතුරකට ලක් වෙන්න පුළුවන්. ඒක කර්මයක් නෙමෙයි. ඒක ඒ වෙලාවේ හිත වැඩ කරපු විදිය ඒ පරිසරය තේරුම් ගන්න ඉඩ දෙන්නේ අපිට. ඒක කර්මය කියන්න බෑ. මේ ඔක්කොම මේ ප්‍රාණඝාත කරපු අය නෙමෙයි මේ එහෙම නියම නෑ. අඩු වයසෙන් මිය යන්නේ සියලු දෙනාම ප්‍රාණඝාත කරපු අය කියලා ගණන් හදන්න බෑ. එහෙමත් විය හැකි. හැබැයි වෙනේවත් බලපාන්න පුළුවන්. නිකන් හිතන්න දුර්වල බීජ වලින් හටගත්තු ගහක් එහෙම අවුරුදු 100 ගණන් තියෙන්න විදියක් නැහැ. නේ? මේ ලොකු ගහෙන් වැටිච්ච දුර්වල ඇටයකින් පැලවෙච්ච ගහක් ලොකු ගහ තරම් ආවුස නැතුව කුඩා කාලෙදිම ගහ මැරෙන්නත් පුළුවන්. ඇතැම් විට වැස්ස පින්න නැති වෙලා ඍතුවේ ප්‍රශ්නයකට ගහ මැරිලා යන්නත් පුළුවන්.
ඉතින් ඒක හින්දා වටහා ගන්න ගස් මැරෙන්න එක හේතුවක් නිසාම නෙමෙයි. සමහර ගස් මැරෙනවා වයසටම ගිහිල්ලා. සමහර ගස් මැරෙනවා හටගත්තු බීජේ එච්චර හොඳ නැති නිසා. සමහර ගස් බිමට වැටෙන්නේ ඒක දිහා බලන් ඉන්න බැරි මිනිස්සුන්ගේ වැඩ හින්දා. නේ? එයාගේ ඒ මිනිස්සුන්ගේ හිත්වලට තණ්හා වෙනකොට තියෙන තරම් ගස් කප වැඩ කරන්න පුළුවන්. චිත්ත නියාමේ බලපාන්න පුළුවන්. මෙහෙම එක හේතු තියෙනවා. එහෙම නිශ්චිත කරන්න එපා ඔබතුමන්ලගේ ළමයා. මෙන්න මේ කාරණේ නිසා මැරුණාය කියලා එහෙම හිතන්න එපා. මරණය සිද්ධ වෙනවා විවිධ හේතු වලින්. ස්ථිර ලෙසම එයින් එකක් හෝ කීපයක් එකතු වෙලා අපේ ළමයා මිය යන්න ඇති. දැන් අපේ ළමයා මිය ගියපු එක අපිට ප්‍රශ්නයක් වුණාට එයාගේ පැත්තෙන් ගත්තොත්, අපි කියමුකෝ එයාගේ සංසාරික ජීවිතයට අදාළව ගත්තොත් මේ වෙලාව නරකද? දැන් මෙතන ඉන්නවනේ අවුරුදු 50 අය, අවුරුදු 45 අය ඉන්නවා. මට කියන්න ඔය ඇත්තෝ අවුරුදු 25 දී කිව්වට වඩා 45 වෙනකොට බොරු කියලා තියෙද නැද්ද? තියෙනවා. හොරකම්, කට්ටකම්, කෛරාටිකකම් නෑ. ගිනි ගෙඩි දීම්, කේලම් කීම් ඔය ඔක්කොම අවුරුදු 45, 50, 55 වෙනකොට 25 ළමයෙකුට වඩා කරගෙන තියෙන්නේ අපි. එතකොට 25 දී කවුරු හරි එක්කෙනෙක් මැරෙන එක කල්පනා කරන්න, ඒක අපේ පැත්තට ප්‍රශ්නයක් වුණාට එයාගේ පැත්තෙන් ගත්තොත් නේද? අපි 45ක් ජීවත් වෙන්න කරපු නරක වැඩ එයා කරලා තියෙද නේද? ඒ අනුව එයාගේ අපි පිළිගන්නේ පිරිසිදු සිතුවිලි එක්ක ඉඳලා මිය ගියපු කෙනා, යහපත් කර්ම එක්ක ඉඳලා මිය ගියපු කෙනා සුගතියේ උපදිනවා කියලා නම්, එතකොට 75ක් නරකට ඉන්න එක්කෙනාද යහපත්, 25ක් හරි හොඳට ඉඳලා ජීවත් වෙච්ච එක්කෙනාගේ මරණයද? නේ කල්පනා කරන්න. මං ඒකයි කියන්නේ මේ ළමයාගේ මරණය කියන්නේ එහෙම අපේ පැත්තෙන් කියන්න පුළුවන් එක කාරණා. ඔය ඇත්තෝ දෙන්න ගැන මට කනගාටුයි. හැබැයි ඔය ඇත්තන්ගේ පැත්තෙන් බලලා කෙනෙකුගේ මරණය ගැන කතා කරන්න බෑ. ඔය ඇත්තන්ගේ පැත්තේ ප්‍රශ්නය විසඳ ගන්න තව උපක්‍රම හොයත හැකි. නේ? නෑ දැන් ළමයි ඉන්න පුළුවන් සලකන්න කැමති. බලා ගන්න කැමති. එහෙමත් නැත්තම් යම් කිසි මුදලක් හදලක් මේ බැංකු පොතක දාලා තියේ නම් කවුරු හරි සලකන්න ඉදිරිපත් වෙයි. මොකක් හරි වෙයි ඒවා. ඒවා ගැන වද වෙන්න එපා. ඒවා කෙරේ. දැන් බලන්න ඕනි එක, මේ ළමයාගේ මරණය සිද්ධ වෙනකොට එහා කොයි තැනද හිටි? අපේ ධර්මයට අනුව අපිට වැදගත් අපිත් එක්ක අවුරුදු 75ක් ඉඳීම නෙමෙයි. එයා ඊළඟට යන්නේ සතර අපායෙන් එකකටද? සදිව්‍ය ලෝක වලින් එකකටද? එහෙම නැත්නම් අඩුම මනුස්ස ලෝකෙටවත් එනවද? එයා උපදින්න ගිහිල්ලා සම්‍යක් දෘෂ්ටිකයෝ අතරද? එයා උපදින්න ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටිකයෝ අතරද? කර්මඵලයක් පිළිගන්න අය අතරද? මෙලොව පරලොව පිළිගන්නේ නැති මිනිස්සු අතරද? ඒවයි අපි හිතන්න ඕන. මම හිතන්නේ ඉතින් ඔය ඇත්තෝ කියපු තොරතුරු අනුව මේ ළමයා ඉතින් හොඳ ළමෙක්. ඉතින් හොඳ විදියට අවුරුදු 25ක් අකණ්ඩව විඥානේ පවත්ත ගත්තා නම් එයාගේ ගැන අපිට වද වෙන්න දෙයක් නැහැ. අපි ගැන වද වෙන ඒවා විසඳ ගන්න. ඒකට කරන්න දෙයක් නැහැ දැන්. එයා ගැන වද වෙන්න ඕනේ නේ. තා මොකක් හරි හිතේ කුකුසක් තියේ නම් මේ විදියට පිනක් දහමක් කරලා පින් අනුමෝදන් කරන එක වෙනම කාරණයක්. එයා අසාර්ථක වෙලාවක මැරුණා කියලා අපි හිතන්න ඕනේ. සමහර විට ඒ මිය ගියපු වෙලාව එයාගේ සාර්ථකම වෙලාව වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස කිව්වොත් මා හිතනවා මගේ පැත්තෙන් ගත්තම මම මැරෙනව නම් හොඳම වෙලාවක් මේ වෙලාව කියලා. එයයි මං නිශ්චිත වශයෙන්ම දන්නවා දැන් මැරුණොත් සතර අපාය යන්නේ නැහැ කියලා. මොකද එච්චර භයානක ඒවා එකක්වත් මං කරලා නැහැ.
හැබැයි තව 30ක් හිටියොත් මොනවා කරයිද? මොනවා නොකරයිද? කාටවත් පැහැදිලි නෑනේ. රාගය සහිත සිතක් එක්ක යන්නේ මේ ගමන. ද්වේෂය සහිත හිතක් එක්ක යන්නේ. හිටි ගමන් රාගයයි ද්වේෂයයි නිසා මහා අඳුරක්, මෝහයක් එනවා. ඉතින් ඔය සිතුවිලි තුන එකට එක්කා වුණාම තව 30 අවුරුද්දකදී මොනවා කරයිද? මොනවා නොකරයිද? කිසි මිනිහෙකුට තියෙද එස්ටිමේට් එකක්? කිසි කෙනෙකුට නෑ ගණන් හැදිල්ලක්. මෙන්න ඇස්තමේන්තුව කියලා එකක්. මං කියන්නේ මේ වෙලාවේ මැරෙන එක හොඳම වෙලාවක්. මගේ පැත්තෙන්. හැබැයි මං එහෙම හිතුවට මිනිස්සු හිතයි අපරාධේ මේ කොහෙට හරි වඩම්මල බණ්ඩ ඩිංගක්වත් කියාගන්න හිටියෙක් කෙනා නැති වුණා කියලා. ඒක මේ පාවිච්චි කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. වැදගත්ම දේ මැරෙන්න කලින් ජීවත් වෙන අවුරුදු ගාන කීයද කියන එක නෙමෙයි. ඒ අවුරුදු ගාන ඇතුලේ යාගේ විඥානය ගොඩනැංවිලා තියෙන්නේ කොයි විදියටද කියන එක. එහෙම නැත්නම් විඥානය ගොඩනැංවෙන එක නවත්තලද කියන එක. ඒක තමයි වැදගත්ම එක. ඊටාම වාසනාවන්ත මරණ නම් ඒ මහරහතුන් වහන්සේලාගේ මරණ. ලෞතුරු බුදුහාමුදුරුවන්ගේ මරණය. පිරිනුවම් පාම. පසේ බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණය වාසනාවන්ත මරණ. එයයි ආයේ කොතනකවත් හටගන්නේ නැත. අඩුම ඊළඟට අනාගාමී වෙච්ච උත්තමයෝනේ එක භවයයි. ඊළඟට සක්‍රුදාගාමී වෙච්ච උත්තමයෝ අවමෙන් සෝතාපන්නවත් වුණු. මැරෙන්න කලින් නේද? ආයේ මැරෙන්න වෙන්නේ 7 වංගියයි. ආයේ අඬන්න වෙන්නේ කියන්නේ 7 වතාවයි. විඳවන්න වෙන්නේ 7 වතාවයි. බුදුහාඳුරු අර අඹයට 7ක් අතේ තියාගෙන වදාළ ඒකනේ. සෝතාපන්න වෙච්ච කෙනෙක් කොච්චරද උපදින්නේ කියලා අඹයට 7ක් පෙන්නුවා මිටේ මොලවගෙන තිබිච්ච 7 වතාවයි. ඉතින් ඒකින්ද මේ තරුණ මහත්තයාගේ මරණය ගැන ඒ මහත්තයාගේ පැත්තෙන් කල්පනා කරලා බලන එක තමයි හිත හදාගන්න තියෙන හොඳම ක්‍රමය. වෙන ක්‍රමයක් නැහැ. අපේ පැත්තෙන් කොයි විදියට ගණන් හැදුවත් මේ මරණය අපිට හොඳ වෙලාවේ වෙන්න ඇති සිද්ධ වුණේ කියලා හිතන්න බෑ. හැබැයි ඒ මහත්තයාගේ පැත්තෙන් අපි කල්පනා කරන්න පටන් ගත්තු ගමන් ආත්මාර්ථය ඛණ්ඩනය කරලා එතුමා සම්බන්ධව හිතන්න ගත්තු ගමන් අපිට ඒ අසහනෙ ඉවර වෙනවා. මේක ටිකක් හරි මේ හිතට පිළිගන්වන්න හරි අමාරු දේශනයක් ඈ. මම දන්නවා මේ ඇත්තට මිනිස්සු ඊටාම අකමැති බව. මේ ඇත්ත හරි නීරසයිනේ. මේ ඇත්ත ඊටාම නීරසයි. මොකද මං කැමති නෑ ඔය ඇත්තන්ට මේ දේවල් කියලා අඬවලා වැළපෙන්න සලස්සලා ඔය ඇත්තන් තව ටිකක් මේ හිත තුවාල කරලා යන්න මං කැමති නෑ. මං කැමති ඔබ අඬන හේතුව මොකද්ද කියලා ඔබට තෝරලා දීලා යන්න. ඒක තේරුම් ගත්තොත් අඬන්න නැතුව කල යුතු ඒවා ඔක්කොම ටික ලස්සනට කරන්න පුළුවන්. කියන්නේ එතුමා වෙනුවෙන් වගේම තමන් වෙනුවෙන් තමන්ට කරගන්න ගොඩක් ඒවා තියෙනවා. ඔබ දෙපළට ගොඩාක් දේවල් තියෙනවා. දැන් පුතා වෙනුවෙන් අඬමින් වැළපින් ඉන්නවා වෙනුවට අඛණ්ඩ ශ්‍රද්ධාවක කටයුතු කරා. අඛණ්ඩ සීලයක කටයුතු කරා. අඛණ්ඩව ශ්‍රුතේ වඩන ශ්‍රෝතේ සද්ධර්ම ශ්‍රවණේ නියලෙත්. අඛණ්ඩව පරිත්‍යාගශීලී වෙන්න. අඛණ්ඩව අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන මෙනෙහි කරමින් ජීවත් වෙන්න. එතකොට කොතනද මැරෙන්නේ, කොයි වෙලාවෙද මැරෙන්නේ ප්‍රශ්නයක් නැහැ. දවසක් ඔය ගොඩකට තියෙන ප්‍රශ්නයකට උත්තරයක් ඒකෙදි හම්බෙනවා. මහා නාම කියන ශාක්‍ය රජුරු බුදුහාමුදුරුව මුණ ගැහිලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මම තුනුරුවන්ට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ලැබිව කටයුතු කරපු කෙනෙක් තමයි. හැබැයි මා තුනුරුවන් ගැන කිසිදු මෙනෙහි කිරීමක් නැති වෙලාවක, බුදුන් ගැන, දහම් ගැන, සංඝයා ගැන කිසිදු හැඟීමක්, අවබෝධයක්, මෙනෙහි කිරීමක් නැති වෙලාවක කිඹුල්වත් නුවර මැදින් යද්දී
අස්වැයෙක් නිසා, ඇතෙක් නිසා, රතයක් නිසා, මිනිහෙක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා මා හදිසියෙම මැරුණා. මං කොහේ උපදීද? මගේ ගතිය කොයි වගේ වෙයිද? මගේ චුතිය කොයි වගේ වෙයිද කියලා ප්‍රශ්නයක් ඇහුවා. මහා නාම ශාක්‍ය රජතුමා. බුදුහාඳුරු උත්තරයක් දුන්නේ නැහැ. උත්තරයක් දුන්නේ නැතුව රජුරුවන්ගෙන් ඇහුවා එතුමාගේ වත්තේ තියෙන ගස්කොළන් ගැන. ඔබ රජතුමනි ඔබගේ වත්තේ තියෙද ගහකොළ? ඔව් ස්වාමීනි තියෙනවා. රජතුමනි කොහොමද ඒවා තියෙන්නේ? ස්වාමීනි මගේ වත්තේ තියෙනවා පෙරදිගට නැමිච්ච ගස්. බුදුහාමුදුරු විමසුවා ගොඩක් කල් ඉඳලම ඒ ගස් පෙරදිගටද නැමිලා තියෙන්නේ? ඔව් ස්වාමීනි මා දන්න කාලේ ඉඳලා මගේ වත්තේ තියෙන සමහර ගස් නැමිලා තියෙන්නේ පෙරදිගට. හැරිලා තියෙන්නේ පෙරදිගට. බර වෙලා තියෙන්නේ පෙරදිගට. පෙරදිග කිව්වේ කොයි දිසාවද? නැගෙනහිර. ඒ කියන්නේ නැගෙනහිරට දිගු කලක් ගස් නැමිලා තියෙනවා, දිගු කලක් හැරිලා තියෙනවා, දිගු කලක් බර වෙලා තියෙනවා. බුදුහාමුදුරුවෝ රජුරුවන්ගෙන් ඇහුවා රජතුමනි හදිසියේ හරි හුළඟකට ඒ ගහක් වැටුණා. එහෙම නැත්නම් ඇතුලෙන් දිරලා ගිහිල්ලා ඒ ගහක් වැටුණා. කපද්දී වෙන පැත්තකට ඇදලා අල්ලගෙන නැති වෙලාවක ඒ ගහක් වැටුණා. ඒ ගහ කොයි පැත්තට වැටෙයිද? රජුරෝ කල්පනා කළා උත්තරේ දුන්නා. ස්වාමීනි දිගු කලක් තිස්සේ නැමිලා තියෙන්නේ පෙරදිගට, හැරිලා තියෙන්නේත් පෙරදිගට, බර වෙලා තියෙන්නේත් පෙරදිගට. ඒ නිසා ඉතින් හුළඟට වැටුණත්, කපද්දි වැටුණත්, වයසට ගිහිල්ලා දිරලා වැටුණත්, කොයි වෙලේ වැටුණත්, මොන හේතුව නිසා වැටුණත් වැටෙන්න නම් ඕනේ පෙරදිගටම තමයි. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් රජතුමනි දිගු කාලයක් තිස්සේ හිත නැමිලා තිබුණේ සීලයට නම්, ශ්‍රද්ධාවට නම්, ශ්‍රුතයට නම්, ඡාගයට නම්, ප්‍රඥාවට නම් ඔබතුමා මිය යන්නේ තුනුරුවන් ගැන ගාථා කිය වඳිමින් ඉන්න වෙලාවේද, නැති වෙලාවේද, අටපිරිකර පූජා කරන ගමන්ද නැද්ද? ඌවා එකක්වත් වැදගත් නෑ, නැමිලා හිටපු පැත්තට වැටේ. ඔය ඇත්තන්ගේ ළමයා ඉන්න තැන හිතා ගන්න එච්චරයි. ඒක ගැන රටේ ලෝකයේ අය දන්නේ නැති වුණාට ඔය ඇත්තෝ දන්නවනේ තමන්ගේ ළමයා කොයි පැත්තටද නැමිලා හිටියේ. තමන්ගේ ළමයා කොයි පැත්තටද හැරිලා හිටියේ. තමන්ගේ ළමයා කොයි පැත්තටද බර වෙලා හිටියේ. ඉතින් ඒ පැත්තට වැටිලා ඇති. වැටෙන වෙලාවේ පිරිත් අහා හිටියේ නෑ ඇත්ත. බණ අහා හිටියේ නෑ. හැබැයි හිත පුහුණු කරපු පැත්තක් තිබුණා යාගේ. ඒ පැත්තට එයාගේ විඥාණය යන්නේ. ඉතින් අපි ඔය හරියටම ටක්කෙටම අහන්නේ ප්‍රශ්න. තාප්පේ පැත්තට නැමිච්ච පොල් ගහක් එහෙම තිබුණොත් හුළඟක් ආපු වෙලාවක අපි නුවර ඉඳිද්දී කෝල් එකක් දීලා ගෙදර අය කිව්වොත් පොල් ගහ වැටුණා කියලා. එතකොටම අපි අහන්නේ තාප්පේ උඩටද කියලා. එයි අපි හොඳටම දන්නවා ඒක වැටෙන්න ඕනි තාප්පේ උඩටමයි. දන්න කාලේ ඉඳලා නැමිලා තිබුණේ තාප්පෙට. හැරිලා තිබුණේ තාප්පේ පැත්තට. බර වෙලා තිබුණේ තාප්පේ පැත්තට. ඒ වැටෙනකොට වැටෙන්නෙත් ඒ පැත්තට. මොකද දිගු කාලයක් තිස්සේ වෙච්ච වැඩනේ. ඉතින් දැන් මෙතන ඉන්න අයට හරියටම කියන්න පුළුවන් ඇති මහත්තයා මැරුණොත් කොයි පැත්තටද වැටෙන්නේ. නෝනා මැරුණොත් කොහෙටද වැටෙන්නේ. හරියටම කියන්න පුළුවන්. මොකද දිගු කලක් එක එක්කෙනා හැරිලා ඉන්න පැති, නැමිලා ඉන්න පැති එක ගෙදරම ඉන්නකොට ටික ටික හොඳට තේරෙනවානේ කොයි පැත්තටද එයාගේ හිත යන්නේ. ඒ පැත්තට යයි තම තමන් යන පැත්ත තම තමන්ටම බලාගත හැකි. මැරෙන්නේ කොයි වෙලේද කියන එක නෙමෙයි වැදගත්. මැරෙන්න කලින් දිගු කාලයක් හැරිලා හිටියේ කොයි පැත්තටද කියන එක. බර වෙලා හිටියේ කොයි පැත්තටද? නැමිලා හිටියේ කොයි පැත්තටද? සමහර අය ගැන එහෙම නිශ්චිතවම කියන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් සමහර ගස් තියෙනවා නැගෙනහිරට ඒ පැත්තට හුලං හැමුවොත් විතරක් නැමෙන ගස්.
නැගෙන හිරට නැමෙනවා හුළඟ හැමුවම. හැබැයි හුළඟ ගියාම ආපහු බටහිරටමයි. ඒ කියන්නේ අර මේ විභාග නම් මාලිගාවට යන කට්ටිය ඉන්නේ. නේද? විභාග කාලෙට මාලිගාවට යනවා. වෙසක් එකට දන්සල් දෙනවා. ඒගොල්ලෝ වැටෙන පැත්ත මට කියන්න බෑ. ඒගොල්ලෝ වැටෙන පැත්ත ඒගොල්ලෝ දන්නෙත් නෑ. ඒ ඇයි ඉඳලා හිටලා මේ කලාතුරකින් බුදුන් වැන්දා කියලා ඒගොල්ලොන්ගේ විඥානේ කොහේයිද කියලා අපිට කියන්න බෑ. මේ කියන්නේ දිගු කලක් නැමුණු හිත. දිගු කලක් වඩපු හිත. දිගු කලක් පුහුණු කරපු හිත හොඳ පැත්තටම වැටෙයි. නරක පැත්තට පුහුණු කරපු හිත නරක පැත්තටම වැටෙයි. උඩටම යන්නත් පුළුවන්, යටටම යන්නත් පුළුවන්, මැද නවතින්නත් පුළුවන්. උඩටම ගියොත් සදිව්‍ය ලෝකවල, යටටම ගියොත් සතර අපාය, මැද නැවතුනොත් මිනිස් ලෝකේ නේද? ඒ වගේ තැනක උපදින්න ලැබේ. හොඳයි. ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනිකමින් මේ ධර්මානුශාසනාවට ඔය ඇත්තෝ ඇහුම්කම් දෙන්නට යෙදුණා. බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවෙන් සාල පිරිසක් මේ ධර්ම දේශනාව අද දවසේ ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කිරීමෙන් ලැබුණු ආනිසංස ශක්තියත් අද ධර්ම දේශනාවට සහභාගී වෙච්ච ඔබ හැම දෙනාම කරපු පුණ්‍ය ශක්තියත් අපි අනුමෝදනා කරමු. විශේෂයෙන්ම උක්කුවෙල කලල්පිටිය අංක 63 B නිවසේ විසූ හදිසි අනතුරකින් පරලෝ සැපත් මේ මව්පිය දෙපළගේ ආදරණීය පුතණුවන් හරීන්ද්‍ර ජීවන් අත්තනායක පුතණුවන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඊට අමතරව රටදෑ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් ඔබ නමින් මියගිය සියලුම නෑයන් මේ පින් අනුමෝදන් වේවා. සුවපත් වේවා, සැපවත් වේවා. ගෞතම බුදු සසුනේම අපගේ නෑයෝ නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියනවා. දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවිවරුන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, බැල්ම ශක්තිය මේ මව්පිය දෙපළට ලැබේවා. ඔබ දෙපළ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. බෞද්ධයා නාලිකාවේ නිර්මාතෘවල පූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේට, අස්කිරි පාර්ශවයේ මහානායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, ඒ වාගේම බෞද්ධයා ගුවන් විදුලි නාලිකාවේ මහනුවර ශාඛාව පිහිටුවා තිබෙන ඒ මහනුවර ගෙඩිගේ විහාරස්ථානයේ ඇතුළු සොළොස්මස්ථානාධිපති පූජනීය අපේ උපාලි නායක මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට, ඒ වගේම රටදැය වෙනුවෙන් අපකැප වෙන ත්‍රිවිධ හමුදාවේ, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය සියලු දෙනාට, මේ ඔබගේ පින්කමට උදව් උපකාර කරපු නෑයන්ට, කල්යාණ මිත්‍රයින්ට පින් අනුමෝදන් වන දෙවිවරුන්ගේ ආශිර්වාදය ලැබේවා. හැමෝම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලුම දෙවිවරු මේ උතුම් පින් අනුමෝදන් වෙලා නිවනම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියනවා. අවසාන වශයෙන් මිය පරලෝකීය හරීන්ද්‍ර ජීවන් අත්තනායක පුතණුවන් ඇතුළු මියගිය සියලු නෑයන්ටත්, දෙවි දේවතාවුන්ටත්, ඔබ අප හැම දෙනාටමත් නිවන පිණිසම, දුකින් නිදහස් වීම පිණිසම, සුගතිය පිණිසම, සසර ගමන කෙලවර කරනු පිණිසම අද ලැබපු අවබෝධය උපකාර වේවා. කුසල් සිත් වැඩේවා, කුසල් සිත් දුරු වේවා, නිවනම සාක්ෂාත් වේවා කියලා සාදු කියනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං චිරන් රක්칸තු මම් පරන්ති තී. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි.
බෞද්ධ මාධ්‍ය ජාලයේ මහනුවර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ මගින් උකුවෙල කලල්පිටිය අංක 63 බී දරණ ගෘහය ආශ්‍රිතව සූදානම් කළ සද්ධර්ම මණ්ඩපයේ වැඩ හිඳමින් පූජ්‍යපාද මාවරලේ බද්දිය ස්වාමින් වහන්සේ විසින් දේශනා කොට වදාළ බෞද්ධ ගුවන් විදුලියේ දායකත්ව ධර්මානුශාසනාව ඉන් සමාප්තයි. එම දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ අප සැමටත් අපේ දේශයටත් දලදා හිමි සරණයි. සාදු සාදු. බෞද්ධ ගුවන් විදුලියේ විශේෂ ධර්මානුශාසනාව